2022 අවුරුද්දේ අගෝස්තු මාසේ 17 වෙනිදාද බිෂප් ක්‍රයිස්ට් ශ්‍රී ලංකා YouTube channel එක සමග සම්බන්ධලා ඉන්න ඔබ සෑම දෙනෙක්ම මම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඇතුව පිළිගන්නවා. ඒ වගේ විශේෂයෙන් බිෂප් ක්‍රයිස්ට් චර්ච් ෆැමිලි එකේ සමාජිකාවක් වුණා නම් ඔබවත් මම ඉතාමත් ප්‍රේමයෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ අපිට තවත් අලුත් දවසක් දීතිබෙන උන්වහන්සේ කරුණාවත් දවසේ අලුත් වෙලා තියෙනවා. අපිට උන්වහන්සේ සූදානම් කරපු පෙර නියම කරපු ආශිර්වාද රුම කරගන්න පිණිස ආශිර්වාදලත් සෙනගක් අපි ආමේන්. දෙවියන් වහන්සේට ස්තුති වේවා අද දවස ගැන. යේසුස් වහන්සේ යහපත්. ඉතින් මේ යහපත්කම සහ උන්වහන්සේගේ ප්‍රේමය නිසා උන්වහන්සේ අපිට දිනෙන් දින දේවල් උගන්වනවා. ශුද්ධාමාසේ කාරණ කොටගෙන යාශ්‍යාව නිරත වෙද්දී මට බෙදාපාර උගන්වන පිණිස උන්වහන්සේ මට මඟ පෙන්වන කාරණේ තමයි සමාදානයේ යෝජනා බදාදා රාජ්‍ය රහස්‍ය යටතේ අපි ඉගෙන ගන්න යන්නේ සමාදානයේ යෝජනා සම්බන්ධයෙන්. මොනවද මේ සමාදානයේ යෝජනා කියලා රාජ්‍ය රහස්‍ය යටතේ අද අපි ඉගෙන ගමු. දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සමාදානයේ යෝජනා කරන උන්වහන්සේගේ සිතුවිලි අප වෙනුවෙන් උන්වහන්සේගේ සැලසුම් ඉතාමත් අනර්ගයි, ඉතාමත් යහපත්. මේවා සමාදානයේ සැලසුම්, සමාදානයේ සිතුවිලි, යහපත් සිතුවිලි, යහපත් යෝජනා. නමුත් අපි ගොඩක් ලාට මේවා මිස් කරගන්න, මේවා වැරදියට තේරුම් ගන්නවා, මේවා වැරදියට ක්‍රියාවට දානවා, මේවා අතපසු කරගන්නවා, මේවා අමතක වෙනවා, මේවා අපි කීකරු වෙන්නේ නැහැ, මේවට අකීකරු වෙනවා. ඒ තුල අපිට විපත්තියක් ළඟා කරගන්නවා. ඛේද වාචක වලට මුහුණ දෙනවා. සෝචනීය අවස්ථාවලට මුහුණ දෙනවා. ව්‍යසන වලට මුහුණ දෙනවා. අමාරුකම් වලට අපි පත්වන අමාරුකමට දුකට පත්වන. මොකද දෙවියන් වහන්සේ අපිට සමාදානයේ යෝජනා, සමාදානයේ අදහස්, සමාදානයේ සිතුවිලි ඇතිව යහපත අපිට සමාදානයෙන් අපිට දේවල් සූදානම් කරලා තියෙන. නමුත් සමහරට අපේම තියෙන නොසැකිලිමත්කම සහ වචනය ගැන නොදැනුවත්කම සහ අකීකරුකම සමවැනි කාරණා නිසා අපි මේ දෙවියන් වහන්සේ අපිට සූදානම් කළා උදේ අත්පත් කර ගැනීමට අපොහොසත් වෙනවා. ඉතින් අත්පත් කර ගැනීමට පොහොසත් වෙන්න නම්, අත්පත් කර ගන්න නම් අපි මේ ගැන ඉගෙන ගන්නවා. අපි මේ ගැන දැනුවත් අපි දැනගන්න අද දවසේ ඒක තමයි ශුද්ධාමාසේ කර්ණකුණ දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සූදානම් කළා වූ කාරණේ. අපි යනවා යෙරමියා පොතේ 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ බලන්න. මේකේ මගේ බයිබලයේ කියලා තියෙන මෙන්න මේ විදිහට මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. දෙවියන් වහන්සේ කියනවා එතන නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමින් වහන්සේ කියන සේක. අපි මුලින්ම මේක නිරාකරණය කරගමු. මට තේරෙන හැඟෙන ආකාරයට මේ සිංහල පරිවර්තන මේ බයිබලයේ අපගේ සිංහල බයිබලයේ පොඩි පරිවර්තන දෝෂයක් මෙතන තියෙනවා. අපි ඒක මුලින්ම නිරාකරණය කරගමු. මොකද මේක මේ විදිහට නිවැරදි විය යුතුයි. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මම දනිමි. ඒ ටික හරි. මා නිසාද මා ඔබ කෙරෙහි සිතන සිතුවිලි. එහෙම නැත්නම් යෝජනා මම දනිමි කියලා දෙවියන් වහන්සේ කියන. නමුත් ඊට පස්සේ ඔබට අපේක්ෂිත අවසානය ලබා දීම සඳහා සමාදානයේ සිතුවිලි මිසක් මේවා නපුරේ සිතුවිලි නොවේ. පැහැදිලිද? ඔබට අපේක්ෂිත අවසානය ලබා දීම සඳහා මේවා සමාදානයේ සිතුවිලි මිසක් නපුරේ සිතුවිලි නොවේ. මොකද මෙතන තියෙන්නේ නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියනෝ සමාදානයේ යෝජනායි කියලා තියෙන්නේ. නමුත් මේක නිවැරදි විය යුතුයි. ඔබට අපේක්ෂිත අවසානය ලබා දීම සඳහා ඔබට අවශ්‍ය දේ, ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබට ලබා දීම සඳහා ඒවා සමාදාන සිතුවිලි මිසක් නපුරේ සිතුවිලි නොවේ කියලා. මොකද මේක ඉංග්‍රීසි බයිබලයේ තියෙනවා for I know the thoughts that I think towards you said the Lord, thoughts of peace and not of evil to give you an expected end කියලා King James version එකේ තියෙන. ඉතින් මොකද්ද මේක කියන්නේ? දෙවියන් වහන්සේ මං කලින් කිව්වාගේ අප වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන් අනර්ග සැලසුමක් තමල ඉවරයි. මේක උන්වහන්සේ අද ඊයේ 2022 2021 සැලසුම් කරපුවාට උන්වහන්සේ පෙර නියමක පෙර සැලසුම් කළා. තිබුණේ මේ කලින්ම උන්වහන්සේ අපිට සැලසුම් කළ දේ අනර්ග සැලසුමක්. උන්වහන්සේ යහපත් සැලසුමක් අපට දාලා තියෙනවා. අප ඔබගේ අද ඉන්න වාතාවරණය, අද ඉන්න වටාපිටාව වාතාවරණය ඔබ ප්‍රහේලිකා සහගත ප්‍රශ්න වලට මැදි වෙලා ඉන්න පුළුවන්.
ටිකක් විසඳුමක් හොයාගන්න බැරි තැනක ඉන්න පුළුවන් ටිකක් අමාරු තැනක ඉන්න පුළුවන් ඒ වගේ ඔබට තීරණයක් ගන්න අමාරු තැනක ඉන්න පුළුවන් නමුත් දෙවියන් වහන්සේ ඔබට දැන් අද මේ දවසේ ඔබට නැවත මතක් කරනවා ඒක කෙසේ වුවත් ඒ ඔබගේ සිටුවේෂන් එක ඔබගේ වාතාවරණය ඔබ මේ මොහොතේ මොන තත්ත්වයක තිබුණත් දෙවියන් වහන්සේ ඔබේ සැලැස්ම ඒවා ඒවක් තබා තිබෙන බවද ඒ වගේ මේ සැලැස්ම දෙවියන් වහන්සේ ඔබ ගැන යෝජනා ඔබ ගැන අදහස් කරලා තියෙන ඔබ ගැන යහපත් අදහස් යෝජනා සිතුවිලි උන්වහන්සේ හිතන ඔබ ගැන මේ සියල්ල යහපත් මේවා සමාදානයේ යෝජනා මේවා විපත්තියේ යෝජනා නෙවෙයි කියන එක මම ඔබට මතක් කරන්න කැමතියි. ඔබට පේනවා ඇති මේවා විපත්තිය වගේ මේවා අමාරු මේවා අයහපත වගේ සමහරට ඒ තුලින් ඔබ යන්න ඇති. නමුත් දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සූදානම් කළ දේ උන්වහන්සේ සිතන පතන දේ ඔබ වෙනුවෙන් උන්වහන්සේ සියල් යහපත් දේ තමයි සමාදාන යෝජනා තමයි උන්වහන්සේ ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. මේ සියල්ල ඔබ සඵල වන පිණිස ඔබ අර්ථවත් කිතුරු ජීවිතයක් ගත කරමින් ඔබ ජයග්‍රහණය ලබන පිණිස ඔබ සමාදානයෙන් ඔබ සිටින පිණිස දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සැලසුමක් තබා තිබෙනවා. ඒක ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. මම මෙතන එතකොට සිංහලෙන් මම ආයෙත් කියන මේ පදේ නිවැරදි වෙන්න ඕන ආකාරය මෙතන එතකොට යෙරමියා 29:11 මක්නිසාද මා ඔබ කෙරෙහි සිතන සිතුවිලි මම දනිමි. කියන්නේ දෙවියන් වහන්සේ කියනවා මම ඔබ කෙරෙහි සිතන සිතුවිලි එහෙම නැත්නම් යෝජනා අදහස් මේ සැලසුම් මේ වචන අපිට මේ සීළු වචන මම හිතන්නේ එතෙන්ට ගැලපෙනවා. ඒවා ඔබට අදාළ කරගන්න පුළුවන්. දෙවියන් වහන්සේ කියනවා මේ මම ඔබ කියන සිතන සියලු අදහස් යෝජනා සිතුවිලි සැලසුම් මම දනිමි. ඔබට අපේක්ෂිත අවසානයේ ඔබ බලාපොරොත්තු වන දේ ඔබට ආශ දේ ඔබ කැමති දේ ලබා දීම සඳහා මේවා සමාදානයේ සිතුවිලි මිසක් නපුරේ සිතුවිලි නොවේ කියලා දෙවියන් වහන්සේ අද ඔබට මතක් කරනවා. මේවා අයහපත නෙවෙයි මේවා නපුර නෙවෙයි මේවා ව්‍යසන ඛේදවාචක වෙනවට මම ඒක දෙවියන් වහන්සේ කැමැත්ත නෙවෙයි මම කැමති නෑ ඒවට. ඔබ කැමති නෑ නපුරට අහු වෙනවට නපුරා ඔබ අල්ල ගන්නවා කියලා දෙවියන් වහන්සේ කියන දෙවියන් වහන්සේ කියන මම කැමති මොකටද යහපත ඔබ සඵලත් වෙනවට ඔබ සමාදානයේ ජීවත් වෙනවට ඔබ සමාදානයේ යෝජනා තමයි දෙවියන් වහන්සේ ඔබ ගැන තියෙන ඉතින් මම මතක් කරන්න කැමති මටගේ ජීවිත අත්දැකීම් වලින් මෙවැනි මම මුහුණ දුන්න අවස්ථා කීපයක්. නමුත් මට මේවා ආත්මිකව තේරුම් ගන්න ටිකක් අපහසු වුණ තැන් ඔබටත් මෙවැනි මේකෙන් මම හිතන්නේ ඒක අල්ලගන්න පහසු වෙයි. මේ ඉගැන්වීම මේ අද දවසේ වචනය ආශිර්වාද ලබන පිණිස මේ උදාහරණ සමග මොකද්ද මම ඔබ සමග කලින් බෙදාගෙන තියෙනවා කෙන්නත් මාත් පාස්ටර් කෝල්ටන් සමග කතා බහකින් පසුව දීර්ඝ කතා බහකින් යාච්ඥාවකින් ශුද්ධාත්ම මඟ පෙන්වීමකින් පසුව මාසික වැඩි කාලයකින් පසුව අපි තීරණය කරන පාස්ටර් කෝල්ටන්ගේ ට්‍රේනින් එකට සහභාගී වෙන්න. ඒ වගේම පාස්ටර් කෝල්ටන් තීරණය කරනවා අපිව සහභාගී කරවගන්න. ඉන්පසුව අපි බොහොම හොඳින් ඉතාමත් ප්‍රීතිය ශුද්ධාත්ම වහන්සේ තුල මේ ගමන යන පාස්ටර් කෝල්ටන් සමග මේ ආත්මික පුහුණුවට අපි සහභාගී වෙනවා. කොළඹින් පිට වෙනම තැනකට ගිහිල්ලා අපි තවත් අපි වගේම ගෝලත්වයට එන යේසුස් වහන්සේ සොයන අයත් සමග ඉතින් මේක අවුරුද්දකට අපි මේක මුලින් කතා වුණත් අපි ටික කාලයකට අපි මාස 4 වෙනි මාසෙදී දෙවියන් වහන්සේගෙන් මට මඟ පෙන්වීමක් එනවා මේකේ අයින් වෙන්න කියලා. දැන් කාලේ ඉවරයි. ඔබ මෙතන හිටපු කාලේ ඔබ එළියට යනවා. හැබැයි දෙවියන් වහන්සේ මට කිව්වේ එළියට ගිහිල්ලා මොකද්ද කරන්න කියලා. නමුත් මට යෝජනාවක් ආවා. දෙවියන් වහන්සේගේ අදහසක් මාව වෙතට ආවා. දෙවියන් වහන්සේගේ යෝජනාව දෙවියන් වහන්සේ සිතුවිල්ලක් මට ආවා. දෙවියන් වහන්සේගේ සුදාමාසේ කරනකොට මම යාචනා කරනවා දැන් ඉවත් වෙන්න. දැන් එළියට යන්න. දැන් ඉවත් වෙන්න. දැන් ඔබගේ මෙතන පුහුණුව අවසන් කියලා. ඉතින් මට ඇත්තටම ප්‍රහෙලිකාවක් ආවා. ඊට පස්සේ මම ඉහළ නායකත්වයට එක්කත් මේ සම කතා කරා. නමුත් ඔවුන් මට විරුද්ධ වුණේ නැහැ. ඒ නායකත්වය ඔවුන් සුදාමාසෙන් ආපු දෙයක් කියලා ඔවුන් තේරුම් ගන්න තරම් උන් ආත්මික බහුකුරාගේ නායකයන් වුණා. ඒ නායකයන් වගේම පාස්ටර් කෝල්ටන් සමගත් අපි කෙනෙක් මාත් මේක බෙදාගatti පාස්ටර් කෝල්ටන් ඉතාමත් සංයමයෙන් සංසුන්ව සමාදාන යුක්තව ඒ අදහස බාර අරගෙන පාස්ටර් කෝල්ටන් අපි දෙන්නට ආශිර්වාද කළා. තමයි පාස්ටර් කෝල්ටන් අපිව පිටත් කළා. හැරි නමුත් සමහරක් දෙනෙක්ට අපි අවටින මේක තේරුම් ගන්න බැරි වුණා. මේක ඒ වගේම මේක මමත් ඇතුළු
මටත් පොඩි ප්‍රශ්නාර්ථ ප්‍රහෙලිකාව තිබුණ ඇයි මේකද අපි අවුරුද්ධකට කතාවන කලින් අපිට මේක මාශය හැගෙන දෙයක්ද පිළියට යන එක හොඳයිද අනි අපරාධයක් වෙයිද වගේ හිතුණා නිම ඔබ සමගාවක්ව බෙදාගද නමුත් දෙවියන් වහන්සේගේ මේක සමාධානය යෝජනාව එක විපත්තිර නෙවෙයි මට සූදාන කළ තිබිණි කියලා පසු කාලම තෝර බේරගත්ත මාට මම එක දැනගත්තා මම කීකරුණාට පස්සේ කීකරු වෙලා එලියට ආවට පස්සේ ට්‍රේන් එක සම්පූර්ණ පුදුම දේවල් දෙවියන් වහන්සේ මාත් වෙනුවෙන් කෙරෙන වෙන සූදානම් කළ තිබ්බා අපි දැනගත්තා දෙවියන් වහන්සේ පුදුම සේවයක් අපි වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා කියලා ඒකට අපි එතන පුහුණු කරලා ඊට පස්සේ අපි එලියට ගෙනල්ලා ඊට උන්වහන්සේ අපිව එහෙම ගෙනියන්න පටන් ගත්තා අප තුලින් බලවත් දේ උන්වහන්සේ කරන්න පටන් ගත්තා ලංකාව වටේ උන්වහන්සේ ගෙනියන්න පටන් ගත්ත දෙවියන් වහන්සේ අපි කීකරු වුණ නිසා ඉතින් මම පසුව දැනගත්තා මේක විපත්ති යෝජනාවක් නෙවෙයි අපිට ඒ වෙලාවෙ හිතුණට අනේ මේක බාගට කරලා එළියට යන්න මේ අපිට හිතන මේ යක්ෂයා අපි මේක නවත්තලා බාධා කරනවද කියලා නෑ එතන දෙවියන් වහන්සේ සමාදානයේ යෝජනාවක් සමාදානයේ සිතුවිල්ලක් අප වෙත තැබුවා මේකට කීකරු වෙලා අපි එතන ක්‍රියාත්මක වුණයි අපි සමාධානය තුළ ඉදිරියට ඉහලට ගියා. ඒ වගේම මතක් කරගන්න නුවරට එන එක අපිට මුලින් දෙවියන් වහන්සේ එකපාරට මඟ පෙන්වීමක් දෙනකොට කොළඹ ඉන්න අපි සූදානම් මේ ට්‍රේන් එකෙන් පස්සේ කොළඹ සේවය කරන්න කොළඹ ඉන්න අපි සූදානම් ඉන්නකොට දෙවියන් වහන්සේ එකපාරට යෝජනාවක් අපිට එනවා අදහසක් එනවා සිතුවිල්ලක් එනවා දෙවියන් සැලසුමක් නිදරව් වෙනවා මොකද්ද නුවරට යන්න කියලා. ඉතින් අපිට එකපාරට මේක ටිකක් හිතා ගන්නම අපි කොළඹ දිගටම හුරු පුරුදු වෙලා හිටියේ අපි හිතුවේ කොළඹ සේවයේ තියෙන්නේ කියලා නමුත් නුවරට යන්න කියලා දෙවියන් වහන්සේ ඇයි මේ නුවර ගිහිල්ලා අපි කොහොමද එකපාරට අපි ගියක් හොයාගන්න අපි තැනක් හොයාගන්න අපි කොහෙද සේවය අපි මොනවද කරන්නේ කොළඹ තියෙන ඔක්කොම කන්ටැක්ට්ස් මේ ඔක්කොම නවත්තන්න වෙනවා මොකද කරන්න කියලා. නමුත් අපි කීකරු වුණා අපි සුදාමා සංවේදුන දෙවියන් වහන්සේගේ යෝජනාවට අපි අවනත වුණා අපි නුවර ආවා. එතනින් පස්සේ ආවට පස්සේ ඉන්න කලින් නෙවෙයි ආවට පස්සේ දෙවියන් වහන්සේ කෙමෙන් අපිට එළිදරව් කරන්න පටන් ගත්තා මේක සමාදානයේ යෝජනා. අපිට මුලින් තේරෙන්න මේරුම් කරගන්න බැරි වුණාත් අපිට තේරුණාට මේක මොන වගේ යෝජනාවක්ද කියලා ඒක කිසිසේත් විපත්ති යෝජනාවක් නෙවෙයි ඒක නපුර යෝජනාවක් නෙවෙයි කියලා අපිට සහතික වුණා ස්ථිර වුණා අපිට නිසකකම ටිකින් ටික එන්න පටන් ගත්තා අපි ඒකට කීකරුණාට පස්සේ. විනුවරට ආවට පස්සේ උන්වහන්සේ පුදුම විදිහට මිනිස්යන් පාවිච්චි කරා මිනිස්සු පාවිච්චි කරා ඔවුන් තුල අපිට කතා කරා දෙවියන් වහන්සේගේ මිනිස්යන් අරග නායකයන් අපි වෙන සූදානම් කරලා තිබුණා උන් අපිව දිරිගැන්නුවා උන් අපිව ආදරේ පිළිගත්තා අපිම දෙමාපියන් උන් සතුටු වුණා ඔවුන් කිව්වා ඔබලාට නුවර තමා සේවය තියෙන්නේ ඒක ලොකු දෙයක් දෙවියන් වහන්සේ බලවත් දෙයක් කරනවා කියලා මම දෙවියන් වහන්සේ ඔවුන් තුලුත් කතා කරා ස්ථීර කරා විශේෂයෙන් කෙන්යාගේ අම්මා මම සඳහන් කරන්න ඕනේ ඉතින් ඇය තුලින් දෙවියන් වහන්සේ කතා කරා අපිව දිරිගැන්නුවා අපි නුවරට ආවා. ඉතින් බොහෝ දේවල් අද වෙනකොට මේ නුවර තුල මේ මහනුවර දිස්ත්‍රික්කේ වටා පිටා තවත් බොහෝ ගම් නගර තියෙන ඒ නගර තුල අපි ගිහිලා සේවය කරගෙන යනවා. උන්වහන්සේ තුල ප්‍රීතිය ගිනවා දෙවියන් වහන්සේ සමාදානයේ යෝජනාවක් අන්නේ ඒ ආකාරයෙන් තමයි ගෙනාවේ. ඉතින් මේ උදාහරණය මම බෙදා ගන්න කැමතියි. ඒ වගේම තව අපි ඉදිරියට යනකොට ඔබට මේ කාරණා හොඳටම ගැඹුරට ඔබට ධාරණය වෙන පරිදි ධාරණය වෙන පිටිස මම බෙදාගෙන ඊපස්සේ නුවරින් පස්සේ අපි සේවය කරන ඉන්න දෙවියන් වහන්සේගේ යෝජනාවක් එනවා නුවරඑළිය යන්න. නුවරඑළිය අපි කිසි කෙනෙක් දන්නේ අඳුරන්නේ කරන්නේ නැහැ. අපිට නුවරඑළිය සේවය පටන් ගන්න තියා හිතන්නවත්. ඉතින් යද්දී අපිට බාධා ගොඩක් ආවා. ඒතර මට ඇත්තටම හිතුණා මේක මම හිතලා මේක විපත්තියක් දෙන්න යන්නේ කියලා. මොකද සමහරලාට අපිට විරුද්ධතා ආවා. අපිට බොහෝ විරුද්ධතා නුවරඑළිය ගිහිල්ලා අපි දෙන කේන්ද්‍රයන් මා සේවය පටන් ගද්දී අපිට ලොකු පිරිසක් සිටියේ නැති නිසා අපිට පොඩියට පටන් ගද්දී අපිට බොහෝ විරුද්ධතා ආවා. ඉතින් අපිට හිතුණා මේක අපිට මොනවා වේද අපිට කවුරු හරි ගායිද කරයිද අපිට ප්‍රශ්න ඇති වේද කොහොම සම හිතුන් නැති අවස්ථා නැතුව නෙවෙයි අපිට හිතලා තියෙනවා. ඉතින් අපිට මේක විපත්තියක්ද මේ ඉන්න නපුරක්ද කියලා නමුත් නෑ. අපි පසු කාලෙන් අපි දැනගන්න මේක දෙවියන් වහන්සේගෙන් ආපු සමාදානයේ සිතුවිල්ලක් සමාදානයේ සැලසුමක් සමාදානයේ යෝජනාවක් ආමේ. ඉතින් මෙලෙස උන්වහන්සේ සමාදානයේ යෝජනාව ඔබ වෙත තබා තිබෙනවා. ඔබ වෙත සමාදානයේ සිතුවිලි සමාදානයේ අදහස් උන්වහන්සේ ඔබට යෝජනා කරලා තියෙනවා. කොහොමද නුවරඑළිය ගමන සමාදාන යෝජනා කුණි දිගට ඒ ගෘහ සභාවක් අපි පටන් ගත්තා. ඒක වර්ධනය වුණා. එක්කිනා දෙන්න තුන් දෙනා හතර දෙනා ටික 12 දෙනා වුණා. 20 දෙනා වුණා. දැන් අද දවස් වෙනකොට ඒ ගෘහ සභාව 30 දින 35 දින දක්වා වර්ධනය වෙලා තිනවා. අද දවස් වෙනකොට
හලිලෝය අධිවෙන වහන්සේ මහිමි උන්වහන්සේ සිළු ගෞරවය නූරලි අපි පටන් ගත්තේ අපි ප්ලාන් කරපු රෝපණය කරපු ගෘහ සභාව අද වෙනකොට වර්ධනය වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් ගැලවීම ලැබලා බොහෝ දෙනෙක් සුවය නිදහස මිදීම ලැබුවා. ඒ තුලින් බොහෝ බලවත් ලෙස අපි ක්‍රුසේඩ් එකක් කරා. ඉතින් මේ දේවල් පුදු විදිහට දෙවියන් වහන්සේ අපි අරගෙන ගියා. අපි කීකරුණ අවනතුර නිසා උන්වහන්සේගේ යෝජනාවට ඒක සමාදාන යෝජනාව. අපිට ඕනේ උනේ අපිට සේවය කරන්න. අපිට ඕන උනේ බලවත් ලෙස සේවය කරන්න. අපිට ඕන දෙවියන් වහන්සේ අපිව පාවිච්චි කරන්න. ඒක අපේ බලාපොරොත්තුව. ඒක අපිට ඕන උන අපේ ආසාව. ඉතින් මේක අපේ අවසානයේනේ අපේ අපේක්ෂිත අවසානයේ බාණ්ඩේ පදේ ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒ අපේක්ෂිත අවසානයේ දෙන පිරිස ඒක ලබා දෙන පිරිස දෙවියන් වහන්සේ සමාදානයේ යෝජනා සමාදානයේ සිතුවිලි අදහස් සැලසුම අපිට තැබුවා. දැක්කද ඒක තමයි උනේ මේ පදය තුල අපි ගමන් කරන එක අත්පත් කරගන්න නම් අපි උන්වහන්සේගේ මේ සමාදානයේ සිතුවිලි අපි තේරුම් අරගෙන ඒකට කීකර වෙලා අපි ඉදිරියට යන්න ඕනේ. ඒකට අවනත වෙන්න ඕනේ. එතකොට තමයි අපේක්ෂිත අවසානයේ expected end කියලා තියෙනවා KJV version එකේ King James version Bible එකේ මේ අපි බලාපොරොත්තු වෙන දේ ආස වෙන දේ ලබා ගැනීමට. ඒ වගේ මට මතකයි මේ වගේ තව සේවය කරන්න තව අපිට ඕන වුණා ඊට පස්සේ ටික ටික සේවය විවාද වෙන්න වැඩි දියුණු වර්ධනය වෙන්න තව බොහෝ ලංකාව විතරක් නෙවෙයි ලංකාවේ අපි නුවර විතරක් සීමා වෙන්න නැතුව අපි දුර පළාත් වලට යන්න පිට රටවල් වල අය දෙවියන් වහන්සේගේ වචනය අහනවට උන් වර්ධනය වෙනවට ඇදහිලි ශක්තිමත් වෙනවට සුව වෙනවට අපිට ආස වුණා. කෙනෙක්ටත් මටත් මේක ලොකු ආසාවක් පිපාසයක් තිබ්බා. යේසුස් වහන්සේගේ වචනේ දේශනා කරන්න ගීතිකා කියන්න මේ දේවල් වල. ඒ දෙවියන් වහන්සේ යෝජනාවක් අපිට සුදා මාසේ කාරණ කොටගෙන දුන්න YouTube channel එකක් පටන් ගන්න. ඉතින් අපිට බාධා විරුද්ධතා මේක නපුරේ සිතුවිල්ලක් කියලා වෙලා බොහෝ දින කීප අවස්ථා තියෙනවා. මේ පදයට එක්ක මම ගලපලා ඔබට කියන එක තේරුම් ගන්න පහසු වෙනවා. නමුත් මම දැනගත්ත මේක දෙවියන් වහන්සේ ආපු සමාදානයේ සිතුවිල්ලක් කියලා. කෙන්නේ ඒක තේරුම් ගත්තා. අපි දෙන්නම ඒකට අවනතුණා කීකරුණා. අපි පොඩියට අපිට ලොකු දේවල් තිබුණා. අපිට තියෙන දේ අපිට අපි ළඟ තිබුණ සම්පත ප්‍රයෝජන අරන් අපි පටන් ගත්තා. අපි පොඩියට පටන් ගත්තා. එකට එක්කිනා දෙන්න එකතු වෙන දැනට අවුරුදු දෙකකට කලින් පටන් ගත්තා. අපිට පුළුවන් විදිහට නමුත් දෙවියන් වහන්සේ ඒකට වර්ධනය දුන්නා. ආමේන් හල්ලුවේ ස්වාසේ ආවත් මේක ප්‍රචලිත වුණා ව්‍යාප්ත වුණා ලංකාවේ බොහෝ දෙනෙක් එක සමග එකතු වුණා විතරනේ පිටරට අය පවා ඒක අහන්න පටන් ගත්තා. ඒ තුල ආශිර්වාද ලබන්න පටන් ගත්තා. අහනවා කියන්නේ ඒක බලනවා කියන්නේ ඒක තේරුම් ගන්න එක මෙනෙහි කරන එකට යවනත කීකරු වෙනවා කියන්නේ මට නෙවෙයි. මගේ නෙවෙයි channel එක. ඒක දෙවියන් වහන්සේ. මොකද ඒක දෙවියන් වහන්සේ කියපු දේ දෙවියන් වහන්සේගෙන් ආවා වූ කාරණා මම බෙදාගනිති මේ දේවල් තුළ ඒ දේවල් අහනකොට කරනකොට මෙනෙහි කරනකොට ඔබ ආශිර්වාද ලබන ඔබ ඉදිරියට ඉහළට යනවා. මේ සමාදානයේ යෝජනාව ඒ දෙවියන් වහන්සේ මට දුන්නේ. ඉතින් මම තේරුම් ගත්ත පසු කාලයක දෙවියන් වහන්සේ පුදුම විදියට මේ channel එක තුලින් අදට මේ channel එක තුලින් තමයි මේ දේවල් බෙදාගන්නේ. ඒ වගේම විශේෂයෙන් මම බෙදා ගන්නවා Mission Christ Church family අයත් සමග විශේෂ මඟ පෙන්වීමේ එළිදරව්වේ. ඉතින් ඔබට කැමති නම් ඒ සමග එකතු වෙන්න ඔබට පුළුවන්. ඒ ගැන දැනුම් දෙන්න මට පණිවිඩයක් එවන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඇතිව ඔබ පිළිගන්න සූදානම්ින් ඉන්නවා. ඉතාමත් කැමැත්තෙන් සිටිනවා. ඒ වගේම YouTube channel එකේ කෙනියත් මාත් අපි මේ මෙලෙස ඉගෙනීම් ස්වාමීන් වහන්සේ මඟ පෙන්වන කාරණා ගීතිකා එළිදරව්වේ දෙවියන් වහන්සේගේ වචනේ අපි බෙදාගන්න. ඉතින් ඒ ලෙස තමයි අද එලෙසම බෙදා ගන්න කාරණේ තමයි අද සමාදානයේ යෝජනා. රාජ්‍ය රහස්‍ය යටතේ ස්වාමීන් වහන්සේ මට අද මඟ පෙන්නපු දේ තමයි මේ සමාදාන යෝජනා. ඉතින් මේ පාස්ටර් කෝල්ටන්ගේ ට්‍රේන් එකේදී මම කලිගිමත් වෙන එක, කොළඹ ඉඳලා නුවරට එන එක, නුවර ඉඳලා එකපාරට කිසි කෙනෙක් නන්නාදුල්ල ගමකට ගිහිල්ලා සේවය කරන නුවරඑළිය බඹර කැලේ එහි සේවය කරන එක මේක පාටම YouTube channel එකක්. කිසිම ලොකු වීඩියෝ ක්‍රූ එකක් ඩිසයින් කරන කෙනෙක්, එඩිට් කරන කෙනෙක් කිසිම කෙනෙක් නැහැ. ස්ටුඩියෝ එකක් මුකුත් නැහැ. අපි පොඩියට තියෙන දේ අතේ තියෙන ෆෝන් එකේ අපිට මයික් එකක් ස්ටෑන්ඩ් එකක් මුකුත් නැහැ. අතේ ඒකේ පටන් ගන්නවා මේ YouTube channel එක. ඉතින් මේ දේවල් සියල්ල මොනවද? සමාදානයේ යෝජනා. සමාදාන යෝජනා මගේ බලාපොරොත්තු වෙන දේ මගේ අපේක්ෂිත අවසානය මොකක්ද? ලොකු සේවයක් කරන්න, බලවත් සේවයක් කරන්න, මිනිස්සුන්ට සුභාරංචි දේශනා කරන්න. මම පාවිච්චි කරනවා, මම කැමති වුණා. කෙනියා පාවිච්චි කරනවා, කෙනියා කැමති වුණා. උන්වහන්සේගේ ආලේපය තුළ සේවය කරන්න, බලවත් ලෙස සේවය කරන්න, සේවය ව්‍යාප්ත වෙනවට කැමති වුණා. ඉතින් ඒ දේ දෙවියන් වහන්සේ දුන්නා. ඒ දේ දෙන්න උන්වහන්සේ මොනවද කරේ? සමාදානයේ සිතුවිලි අප කෙරෙහි තැබුවා. සමාදානයේ යෝජනා සමාධානයේ සැලසුම අප වෙත තැබුව එළිදරව් කරා. මේකටම අපි කීකරුණා. ඉතින් ඒ වගේ
අද මොකක්ද ඔබ කරන්න අද ඔබ කරන්න ඕනේ දෙවියන් වහන්සේ මෙලෙස ඔබට තමන බොයිනුවේ සමාධාන යෝජනා සමාධානය සිතුවිලි මේවට කීකරු වෙන්න අවශ්‍ය අවදත වෙන්න අවශ්‍යයි ඔබට බලාපොරොත්තු වන අවසානය ඔබ ලබන්නට ඔබ සමාධාන ජීවිතේ ඔබ සමාධානයේ සිතුවිලි වලට අවනත වෙනවා කීකරු වෙන්න. ඉතින් මේ සිතුවිලි ඔබට එකපාරට තේරුම් ගන්න අමාරු. ඔබට සමහර යක්ෂයාගේ දානවා මේක නපුරේ සිතුවිල්ල. මේක අයහපත්. මේක හරියන්නේ කියලා මේ ඔබගේ ශක්තිය කරන්න ඔබට හිතෙනවා සමහරලාට යක්ෂයා වගේම මාංශයත් එක්ක ඔබ සටන ඔබට හිතෙනවා මම මේ බයිබලයේම තියෙන දේ දෙවියන් වහන්සේගේම දේ හැම වෙලෙම නැත්නම් දෙවියන් වහන්සේගේ මිනිස්සයා කියන දේම කරන්න බෑ මම බලමු මගේ විදිහටත් මම කරමු දැන් ඔබට යාළුවෝ දානවා එක එක දේවල් නෑදෑයෝ දානවා එක එක දේවල් පවුලේ මාය එක එක දේවල් දානවා ඉතින් ඔබට මේවත් එක්ක පොර බැඳීමක් තියෙනවා මේවත් එක්ක පොර බැඳීමක් තියෙනවා බහිතුද්ද මගේ ශක්තියම කරන මේක මේ විදිහට කරොත් තමයි හොඳ ඒ විදිහට කරොත් තමයි හොඳ යාළුවා කියන විදිහට ස්වාමිපුරුෂයා බිරිඳ කියන අම්මා කියන විදිහට මෙහෙම මෙපා හිතන්න ගියොත් ඔබට අමාරු වෙනවා මොකද මේක ඔබේ මාංශයේ ඔබේ නේද ඒ වගේම එහෙම නැත්නම් යක්ෂයා දානවා මේක මේ විදිහට නපුරෙන් තමයි ඔබට ජය ගන්න පුළුවන් ඔය විදිහට කරලා හරියන්නේ නැහැ කියලා මේවට ඔබ අහු වෙන්න එපා දෙවියන් වහන්සේ ඔබගේ ආත්මයට ඔබගේ හදවතට දෙයක් දානවාද ඒක සමාධානයේ සිතුවිල්ල. ඒක සමහරට ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ මේක මේ විදිහට වෙන්න පුළුවන්ද? මම මේක පටන් ගත්තොත් මේ විදිහට මේක වෙන්න පුළුවන්ද? කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් මම මතක් කරන්න කැමති වෙනාසගේ වචනේ ප්‍රකාර උනාස මොනවාද කියලා තියෙන දෙවියන් වහන්සේ ඔබට සිතුවිල්ලක් අදහසක් දෙනවද? ඒක සමාධානයේ අදහස. ඒක ඔබට විපත්තියට උනාසේ යෝජනා කරන්නේ. ඔබට විපත්තිය කිසිසේ දෙවියන් වහන්සේ සැලසුම් කරන්නේ. උනාසේ එවැනි අදහස් ඔබ කෙරෙහි දාන්න. දෙවියන් වහන්සේගේ එන්නේ යහපත් සමාධානයේ සිතුවිලි පමණයි. යේසුස් වහන්සේ යහපත්. යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ඔබ වෙත එන්නේ අප වෙත එන්නේ සමාධානයේ යහපත් සිතුවිලි සැලසුම් පමණයි. ඒක නිසා ඔබ ඇදහිල්ලෙන් ඒ උන්වහන්සේ ඔබට දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් පාවිච්චි කරලා වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ වචන බයිබලේ පාවිච්චි කරලා වෙන්න පුළුවන්. ගීතිකාවක් පාවිච්චි කරලා වෙන්න පුළුවන්. දේශනාවක් පාවිච්චි කරලා වෙන්න පුළුවන්. පොතක් පාවිච්චි කරලා වෙන්න පුළුවන්. සිහිනයක් දර්ශනයක් නැත්නම් සබහාදාම් පාවිච්චි කරලා වෙන්න පුළුවන්. ඔබට දෙනවද ඔබට අදහසක්. ඔබට උන්වහන්සේ දෙනවද යෝජනාවක් සැලසුමක් අලුතෙන් එළිදරව් කරනවද බය නැතුව සැක හැර නිස්සකකම ඇතුව දෙවියන් වහන්සේ තුල ඇදහිල්ලේකට කීකරු වෙන්න අවනත වෙන්න. අවනත වෙලා බැදහිල්ල එක කරන්න දෙවියන් වහන්සේ විපත්ති ඔබට සූදානම් කරලා නැහැ. ඔබට යහපත තමයි සූදානම් කරලා දෙන්නේ. බය වෙන්න එපා. සැක හිතන්න එපා. මොකද ඔබ අපේක්ෂිත අවසානයේ ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබ ආසවන දේ ඔබ ලබා ගන්න නම් මෙලෙස උන්වහන්සේ ඔබට දෙන්නා වූ සමාදානයේ සිතුවිලි යෝජනා අදහස් ඔබ දැනගත යුතුයි. ඒවට කීකරු යුතුයි. ඒවට අවනත යුතුයි. ඒවා තේරුම් ගත යුතුයි. එහෙම නැත්නම් ඔබට ඉදිරියට යන්න බෑ. ඉහළට යන්න බෑ. ඔබ මාංශයත් එක්ක ඔබ යක්ෂයත් එක්ක පොර බැද ඔබ එකම තැන ඔබ කැරක් ඉදිරියට ඉහළට යන්නේ නැහැ. මොකද ඔබ සමාදානයේ සිතුවිලි තේරුම් ගන්න ඒවට කීකරු වෙලා නැහැ. ඉතින් එතකොට ඒක දෙවියන් වහන්සේගේ වරදක්. ඔබ විපත්තියට බූර දෙනවා. ඔබ ඛේද වාචකයට බූර දීලා තියෙනවා. ඔබ නිතරම සණ්ඩ සරුවල්න නිතරම බය වෙමින් ඉන්නවා නම් අසමාදානයේ ඉන්නවා නම් ප්‍රහෙලිකා සාගත තැන්වල ඉන්නවා නම් ඒක දෙවියන් වහන්සේගේ වැරද්ද නෙවෙයි. ඒක ඔබේ වැරද්ද. ඒක දෙවියන් වහන්සේගේ වැරද්ද නෙවෙයි. ඒක මගේ වැරද්ද. ඉතින් මම බලන්න හිතලා මම පාස්ටර් කෝල්ගේ ට්‍රේනින් දෙවියන් වහන්සේ කිව්ව විදිහට ඉවත් වුනේ නැත්තම් මොකද ඉවත් වුණාම පොඩි කාලේ පාස්ටර් කෝල්ට දෙවියන් වහන්සේ වෙතට ගියා. මේ පාස්ටර් කෝල්ටගේ ජීවිතය අන්තිම අවුරුද්ද ඉතින් කවුරුත් ඒක දැනගෙන හිටියේ නෑ. නමුත් ඒක දෙවියන් වහන්සේ මට එළිදරව් කරා. අපි ඉවත් වෙලා පොඩි කාලයකට පස්සේ තාමත් කෙටි කාලයකට පස්සේ පාස්ටර් කෝල්ට ඒ අවුරුද්දේම ස්වර්ගස්ත වුණා. ඉතින් බලන්න ඒ ස්වාමීන් වහන්සේ ඊට කලින් පෙළලා එළියට ගියා. අපි සේවය පටන් අරගෙනත් අපි එතකොට ඉවරයි. ඉතින් එතකොට ඊට පස්සේ මේ නුවරට එන එක. ඊට පස්සේ නුවරලි ගිහලා සේවය කරන අපි කරේ නැත්තම් අද ඒ ගෘහ සභාව නැහැ. මේ නුවරට අපි ආවේ නැත්තම් මේ නුවර සේවය ව්‍යාප්ත වෙලා නැහැ. මිනිස්සු ගැලවි බෙදීම ලැබලා නැහැ, සුව වෙලා නැහැ. YouTube channel එක පටන් ගත්තේ නැත්තම් අද ඔබ මෙලෙස ආසනවා වගේ අද මෙලෙස වචනේ ඔබට ඇසෙන්නේ නැහැ. ආශිර්වාද ලැබලා නැහැ. මෙලෙස Mission Christ family එකේ මේ සෙනගක් එකතු වෙලා නැහැ. සේවය පටන් ගන්න තාම මුකුත් වෙලා නැහැ. ඉතින් මේ සමාදානයේ යෝජනා තේරුම් අරගෙන මම ක්‍රියාත්මක වුණා. කෙන්ඩියා ක්‍රියාත්මක වුණා. අපි දෙදෙනාම එකතු වෙලා එක මාංශයක් හැටියට මේ ඉදිරියට ඉහළට ආවේ මේ සමාදානයේ යෝජනා නිසා. දෙවියන් වහන්සේ අප කෙරෙහි තබපු. ඒක නිසා මොනවා හරි විපත්තිය මොනවා හරි නරකක් නපුරක් ඔබේ ජීවිතේ වෙලා ඔබ ඒකත් එක්ක පසුබට වෙලා දුර්වල වෙලා අධෛර්යමත් වෙලා ඉන්න එක දෙවියන් වහන්සේ වැරද්ද නෙවෙයි. ඒක ඔබේ වැරද්ද.
ඒක නිසා අද ඔබ ඒක නිරාකරණය කරන නිරවුල් කරගෙන ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ එක්ක සමාදාන එකගතාවයකට එක තැනකට එන්න උන්වහන්සේ දෙන සමාදානයේ යෝජනා අදහස් සැලසුම් වලට කීකරුව අවනත වෙන්න. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සැලසුම් කළා තියෙන යහපත පමණයි. යහපත සමාධානය තම උන්වහන්සේ සැලසුම් කරලා තියෙන්නේ. මගේ පදෙම නැවත අද අවසන් කරන්න කැමති ඉංග්‍රීසි වලින් for I know the thoughts that I think toward you said the Lord, thoughts of peace and not of evil, to give you an expected end. මක්නිසාද මම ඔබ කෙරෙහි සිතන සිතුවිලි මම දනිමි. දෙවියන් වහන්සේ කියනවා ඔබට අපේක්ෂිත අවසානය ලබා දීම සඳහා සමාදානයේ පිළිබඳ සිතුවිලි මිස නපුරේ සිතුවිලි නොවේ. ආමේන්. නිසා අපි මේ දෙවියන් වහන්සේගේ සමාදානයේ සිතුවිලි අල්ලගමු. ඒවට අවනතෙමු කීකරුව මේ තුල ඉදිරියට ඉහළට යමු. දවසේ තීරණයක් ගන්න ඔබට මම ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්.